පස්සචිත්ත කතං බිම්බං අරූකායං සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ති දුවං තිති. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව බවට පත් කරගත්ත ගාථා රත්නය අපි මුලින් සිහිපත් කරන්නට යෙදුණා. මේ ගාථා රත්නයේ අන්තර්ගත වෙන්නේ ධම්මපද පාළියේ ජරා කියන වර්ගයටයි. අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. මේ ගාථා රත්නයේ සරල තේරුම බොහෝ දෙනෙකුට සුවයි කියලා සලකන විසිතුරු කොට සරසන මේ සිරුර හැබැවින්ම කොයි වගේද කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්නේ. ඒ සිරුර ගැන සිතා බලන්න කියන කාරණාව සිහිපත් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කළේ සිරිමා කියන කලක් වෛශ්‍යාවක් හැටියට කටයුතු කළ පස්සේ ශාසනයේ බොහොම සදහැවත් ගුණපුරණ තැනැත්තියක් බවට පත් වුණ මේ තැනැත්තිය අරමුණු කරගෙනයි මේ ගාථාව දේශනා කළේ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ රජගහ නුවර බොහෝම රූප සම්පත්තියක් තිබුණ කෙනෙක් මේ සිරිමා කියලා කියන්නේ. රජගහ නුවර යම් තරම් ස්ත්‍රීන් හිටියනම් ඒ හැම කෙනෙක්ම තමන්ගේ රූපයෙන් අභිභවනය කළා කියලා සඳහන් වෙන්නේ. ඒ තරම්ම ලස්සන රූපයක් තිබුණා. හැබැයි ඇය වෛශ්‍යාවක්. එක රාත්‍රියකට තමන් සොයාගෙන එන කෙනෙකුගෙන් කහවණු 1000ක් විතර අය කළා. ඒ තරම් විශාල මුදලක් අය කළත් ඇයට ගනුදෙනුකරුවන්ගේ කිසිම හිගයක් තිබුණේ නැහැ. බොහෝ දෙනා ඇයට වසී වෙලා හිටියා. පස්සේ කාලේ ඇයට එක අවස්ථාවක් ලැබුණා. උත්තරා කියන බොහොම සත්පුරුෂ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු ශ්‍රේෂ්ඨ උපාසිකාවකගේ ඇසුර ලබන්න. ඒකට හේතු වුණෙත් උත්තරා විවාහ වුණේ මිත්‍යා දෘෂ්ටික කුලයක. පුන්න කියන සිටුවරයාගේ දුව. පුන්න කියලා කියන්නේ දුගියෙක්. සාරිපුත්තයන් වහන්සේට දන් දීලා ඒ ජීවිතේම ලබාපු ප්‍රතිඵලයක් හැටියට සිටුවරයෙක් බවට පත් වුණා. ඒ සිටුවරයාගේ දුව තමයි උත්තරා කියලා කියන්නේ. නමුත් මිත්‍යා දෘෂ්ටික කුලයකින් විවාහ වෙන්න සිද්ධ වුණා ඇයට. විවාහ වෙලා තමන් වෙනදා දම්පින්කම් කරපු හැටි, බණ දහම් අහපු හැටි මතක් වෙලා. නමුත් ඒ දේවල් මොකවත්ම අද කරගන්න හැටියක් නැති බවත් සිහිපත් කරලා බොහොම දුකට කනස්සල්ලට පත් වෙලා තමන්ගේ තාත්තට පණිවිඩයක් ඇරියා. මේ වාගේ ගෙදරකට මම විවාහ කරලා දුන්නට වඩා හොඳයි මරලා දැම්මනම් කියලා. මට කෝ තුනුරුවන් ඇසුරු කරන්න. මට කෝ බණ අහන්න අවස්ථාව. මට කෝ දන් දෙන්න අවස්ථාව. ඒ සියල්ල මගෙන් මැගහැරිලා යනවා. මේ කාරණාව දැනගත්ත උත්තරාගේ තාත්තා පුන්න සිටුවරයා ඇයට මුදලක් යවුවා. කහවණු 15000ක් විතර. ඇයට පණිවිඩයක් යවුවා මේ රජගහ නුවර ඉන්නවා සිරිමා කියලා වෛශ්‍යාවක්. ඇය දවසකට කහවණු 1000ක් අය කරනවා. මේ කහවණු 1000 ඇයට දීලා දවස් 15කට ඇය ඔබේ ස්වාමියාගේ බිරිඳ බවට පත් කරන්න.
පත් කරලා ඔබ පින් කරන්න කියලා. පින්නතුනි අපිට තේරෙන්නේ නැහැ නේද මේ කාරණාව? මොන තරම් කුසලයට කැමැත්තක් තිබුණද? මොන තරම් ශ්‍රද්ධාවන්තද? කාම සම්පත්තියට වඩා මේ භයානක සංසාරයෙන් එතර යන්න ඕන කියන හැඟීම තිබුණේ. ආන් ඒ නිසා උත්තරා සිරිම හොයාගෙන ගිහිල්ලා සිරිමට කතා කරලා කාරණාව කියලා සිරිම කැමති කරවගත්තා. ඇයට කහවණු 15000ක් ගෙව්වා. ඇය එක්කාව තමන්ගේ ගෙදර ස්වාමියාට කතා කළා. ස්වාමියාට සඳහන් කළා ස්වාමීනි මම දින 15කට ඔබේ බිරිඳ බවට පත් කරගන්න. මේ දින 15 මට නිදහස දෙන්න පින් කරගන්න. සිරිමගේ රූප ස්වභාවය දැක්ක උත්තරාගේ ස්වාමියා දෙපාරක් කතා නොකර ඒකට කැමති වුණා. ඔහුට සිරිම පාවලා දීලා ඇය තමන්ගේ දාසියන් එකතු කරගෙන තුනුරුවන් විශේෂයි මහ පිංකම් කළා. දාන සකස් කරමින් මේ ශාසනයට දම්පැන් පූජා කළා. එක අවස්ථාවක උත්තරාගේ ස්වාමියා උඩුමහලේ ඉඳලා පල්ලෙහැ උත්තරා වැඩ කරන දිහා බැලුවා. දාඩිය පෙරාගෙන දැලි ගාගෙන උත්තරා 16ක් වාගේ වැඩ. ස්වාමියාට hina ගියා. hina ගියේ වෙන දෙයක් නිසා නෙමෙයි. මේ සිටු මැදුරේ මෙච්චර සැප විඳින්න තියෙනකොට ඒ 16ක් වාගේ වැඩ. ඒ නිසා hina ගියා. සිරිම කල්පනා කළා උත්තරත් තමන්ගේ ස්වාමියාත් අතර අමුතු සම්බන්ධයක් තියෙනවා කියලා. දැන් සිරිමට ඔක්කොම අමතක වෙලා තියෙනවා. ඒ නිසා කල්පනා කළා උත්තරාට පහර දෙන්න ඕනේ කියලා. උත්තරාගෙන් පලි ගන්න ඕනේ, රිදවන්න ඕනේ කියලා. ඒ ස්වාමියාත් එක්ක hina වුණා කියලා. ස්වාමියා hina වෙනවා උත්තරා දකින්නවත් නැහැ. ආන් ඒ නිසා ගිහිල්ලා කැවුම් උයන්න ලිපේ තියලා තිබිච්ච උණු තෙල් වලින් තෙල් හැන්දක් අරගෙන යනවා උත්තරාගේ ඇඟට වක් කරන්න. උත්තරා බොහෝම මෛත්‍රී සම්පන්නයි. තෙල් හැන්ද වැක්කිරුවට පිච්චුනේ නැහැ. මෛත්‍රී ගුණය නිසා. සිරිම හිතුවේ මෙච්චර දුර හැන්දේ තෙල් ගේනකොට තෙල් නිමෙන්න ඇති කියලා. දෙවනි තෙල් හැන්දත් අරගෙන එනවා. හැබැයි ඒ තෙල් හැන්ද වක් කරන්න දුන්නේ නැහැ උත්තරාගේ දාසියෝ. සිරිමට හොඳටම පහර දුන්නා. සිරිමට පහර දෙනවා දැකලා උත්තරා පැනලා සිරිම බේරගත්තා. සිරිමගේ ඇඟ තැලිලා තුවාල වෙලා. උත්තරා උණු වතුර අරගෙන පොට්ටනි හදලා සිරිමගේ ඇඟ තවලා සිරිම සුවපත් කළා. සිරිමට පස්සේ තේරුණා Tamanට වැරදුනා කියලා. Taman මේ ගෙදර ඉන්නේ දවස් 15කට කුලියට කියලා. පස්සේ ඒක තේරුම් අරගෙන උත්තරාගේ අනුකම්පාව දැකලා උත්තරා ළඟට ඇවිල්ලා වැඳලා සමාව ඉල්ලුවා. උත්තරා සඳහන් කළා මගෙන් සමාව ගත්තට බෑ. මගේ තාත්තගෙන් සමාව ගන්න කියලා. එහෙනම් මම පුන්න සිටුතුමා ළඟට ගිහිල්ලා වෙච්ච වැරද්දට සමාව ඉල්ලන්නම් කියලා කිව්වා. උත්තරා මොකද්ද දුන්න උත්තරේ? උත්තරා සඳහන් කරනවා පුන්න සිටුතුමා කියලා කියන්නේ මගේ මේ කය පෝෂණය කරපු සිටුවරයා විතරයි. නමුත් මම මෙතන තාත්තා කියලා කිව්වේ පුන්න සිටුවරයාට නෙමෙයි. මගේ හැබෑ තාත්තා කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ සමාව දුන්නොත් මං සමාව දෙනවා. එහෙම නැත්නම් සමාව ලැබෙන්නේ නැති වෙයි කියලා. උත්තරා මෙහෙම සඳහන් කරාම සිරිම බොහොම පුදුමයටපත් වුණා. උත්තරාගේ දාන පින්කමක් වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ උත්තරාගෙන් ඇහුවා ඔබේ යෙහෙළියගේ ගුණය කොහොමද කියලා. අනේ ස්වාමීනි මගේ මේ යෙහෙළිය සිරිම මට මේ මහ පෘථුවියට වඩා ඇගෙන් ලැබිච්ච උපකාරය මහත් ශ්‍රේෂ්ඨයි. ස්වාමීනි ඇය මට කළේ අප්‍රමාණ උපකාරයක්. ස්වාමීනි
මං සිරිමට ණය ගැති කියලා සඳහන් කළා. පින්නතුනි අපිට සාමාන්‍ය හිතට තේරෙනවද මොනවද මේ කියන්නේ කියලා? සඳහන් කරනවා ස්වාමීනි මගේ ස්වාමියාත් එක්ක දවස් 15ක් ගත කරන්න ඇය පොරොන්දු වුණේ නැත්තම් මං කොහොමද ස්වාමීනි දින 15ක් තිස්සේ මේ මහ පිංකම් කරන්නේ? ඒ නිසා මැය මට කරපු උපකාරය මෙතෙකයි කියලා මට කියන්න බෑ. එහෙම කරුණු සඳහන් කළා. මේ වාගේ මහා සත්පුරුෂ කාන්තාවක් ඇසුරු කරපු සිරිම එදා ඉඳලා බොහෝ පිංකම් කරන්න පටන් ගත්තා. සිරිමගේ ගෙදරත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දුන්නා. සිරිම පස්සේ අසනීප වුණා. අසනීප වෙලා Tamanට දම් පිළිගන්වන්න බැරි වුණත් දැසි දස්සු ලව්වා දම් පූජා කෙරෙව්වා. සමහර දවස්වලට සිරිම දාසියන්ට වාරු වෙලා මහා සංඝයා ළඟට ඇවිල්ලා දම් පූජා කරලා යනවා. දවසක් රෝගී උත්සන්න වෙලා සිරිම මැරිලා ගියා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේටත් ආරංචි වුණා. අපේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජුරවන්ටත් කරුණු සඳහන් කළා සිරිමගේ දේහයේ දින 4ක් විතර ආරක්ෂා කරන්න කියලා. සොහොනේ දාලා ආරක්ෂා කරලා තිබුණා. 4 වෙනි දවසේ භාග්‍යතුන් වහන්සේ වැඩියා. දැන් සිරිමගේ දේහයේ ඉදිමිලා නිල් වෙලා පුපුරන්න ලං වෙලා. භාග්‍යතුන් වහන්සේ රජුරවන්ට සඳහන් කළා මහරජේ පෙර සිරිම හොයාගෙන ආපු අය ලෝභ නැසුව කහවණු දහසක් දීලා සිරිම Tamanට අයිති කරගත්තා. මහරජා මේ සියලු දෙනාගෙන් අහන්න කහවණු දහසකට සිරිම අද ගන්නවද කියලා. රජුරෝ සඳහන් කළා ස්වාමීනි කිසි කෙනෙක් ගන්න ලෑස්ති නෑ අද. භාග්‍යතුන් වහන්සේ අහන්න කිව්වා මහරජා එයින් භාගයකට ගන්නවද කියලා. ස්වාමීනි එහෙමත් ගන්න ලෑස්ති නෑ. භාග්‍යතුන් වහන්සේ රජුරවන්ට සඳහන් කළා මහරජා අහන්න නිකන් දුන්නොත් සිරිම ගන්නවද කියලා. ස්වාමීනි එහෙම ගන්න කෙනෙකුත් නෑ. ඒ වෙලාවේ තමයි අපි ධර්ම මාතෘකා කරගත්ත ගාථා රත්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ කයේ හැටි. නමුත් එදා මසු දහසකට අලෙවි වෙච්ච මේ කය අද නිකන්වත් ගන්න කෙනෙක් නැහැ. ඒක මොන තරම් පහළ තත්වයට ඇද වැටිලාද? මේ කය මේ තත්වයටපත් උනේ කොහොමද? ඒක පැහැදිලි කරමිනුයි මේ ගාථාව දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා කෙලෙස් රෝගයෙන් උමතු වෙච්ච අයට එදා මසු දහසක් වටිනවා වුණා. අද වටින්නේ. පස්ස චිත්ත කතම් බිම්බං අරූකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ති දුවං තිති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුවං තිති නත්ති. තිර වූ පැවැත්මක් නැති නිරන්තරයෙන් කැඩීම් බිඳීම් වලට ලක් වෙන මේ කය. වෙනතනේ අපේ ශරීරේ ස්ථීර පැවැත්මක් නැහැ. ඕනම වෙලාවක කැඩෙන්න පුළුවන්. බිඳෙන්න පුළුවන්. නොයෙක් තුවාල වලට රෝගයන්ට භාජනය වෙන්න පුළුවන්. දරුණු රෝගයන්ට. එහෙම නැත්නම් මෙහෙම ඉන්නකොටත් අපි හැමෝටම රෝග තියෙනවා. දරුණු රෝගාබාධ වැළඳෙනවා. එහෙම නැති කෙනෙක් නැහැ. තිර පැවැත්මක් නැහැ. ඕනෑම මොහොතක විනාශ වෙන්න පුළුවන්. ඕනෑම මොහොතක මරණයටපත් වෙන්න පුළුවන්. අහවල් වෙලාවේ අහවල් දවසේ අහවල් තැන මැරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්කමක් නැහැ. අහවල් කාර්යයේ යෙදිලා ඉන්න වෙලාවේ මම මැරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ තරම් අස්තීරයි කියන එකයි මෙතන සඳහන් කරන්නේ. දුවං තිති නත්ති කිසිම තිර පැවැත්මක් නැහැ. නිතර ඇතිවෙන රෝගාබාධ වලින්ම යුක්තයි. අරූකාය වන සමූහයකින් යුක්තයි. ඊළඟට සඳහන් කරනවා මොනවද මේ වන සමූහයක් කියලා කියන්නේ? සිරුර පවත්නා නවසිදුරු. මේ ගාථාව සමස්තයක් වශයෙන් අරගත්තහම ධර්මයේ සඳහන් කරනවා මෙතන
මේ ශරීරයේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේ කය තුල අපිට නොපෙනුනාට ඇටකොටු ගොඩක් තියෙනවා. සුළු ප්‍රමාණයක්ද ධර්මයේ සඳහන් කරන්නේ ඇටකොටු 300ක් තියෙනවා කියලා. මේ කයේ ඇට කැබලි 300ක්. නහරවැල් මාංශ පේශි 900ක් මේ ඇටකොටුත් එක්ක බැඳිලා. ඒ වගේම ඒ ඇටකොටු වට කරගෙන මස් පිරීලා. හැම ඇටකොටුවක් වටේටම මස් තියෙනවා. මස් නැති ඇටකොටුවක් වෙත්නම් ඒ පින්නතුනි දත් ටික විතරයි. ඒකිනුත් භාගයක් මස් වලින් වහගෙන යම් ප්‍රමාණයක් එළියේ තියෙනවා. අනික් හැම ඇට කැබැල්ලක් වටේටම මස් පිරීලා තියෙනවා. නමුත් ඒ මස් පෙනෙන්න පටන් ගත්තොත් සතු පාටට ඒක බොහොම පිළිකුල් සහගතයි. දුගඳ හමන්නත් පුළුවන්. සත්තු සිව්පාවන්ගෙන් බොහෝසේ කරදර වෙන්න පුළුවන්. ආන් ඒක නිසා ඒ සියලුම මාංශ වහලා අමු හමක් පොරෝලා තියෙනවා. දැන් මස් පේන්නේ මස් වලට උඩින් තියෙන අමු හම විතරක් පේනවා. ඒ පොරෝලා තියෙන හම නැමැති වස්ත්‍රය ඇඳුමක් වගේ අන්දලා තියෙන හම සංසාරේ ඒ පුජ්‍යලයා සිද්ධ කරගත්ත කුසල ධර්මයන්ට අනුව කර්මානුරූපව වෙනස් වෙලා තියෙනවා. සමහරුන්ගේ හම සුදු පාටයි. සමහරුන්ට අපි කියනවා රතු පාටයි. තව පිරිසකගේ හම කළු පාටයි. කර්මානුරූපව තමයි එහෙම ලැබිලා තියෙන්නේ. ඒ කොහොමද හැමේ පාට වෙනස් වුනේ? ඒ කොහොමද හැම ලස්සන වුනේ? මේ කරුණ වෙනම පැහැදිලි කරපු තව සූත්‍ර දේශනා තියෙනවා. දැන් මේ හැමෙන් වහලා තියෙනවා. ඇටකොටු 300කින් නගා හිටවලා මස් වලින් ගලපලා හැමකින් වහලා. ඇතුලේ තියෙන කුහරයක්. ඒ කුහරය ඇතුළට තවත් වෙන ඉන්ද්‍රියන් පිරීලා තියෙනවා. හෘද වස්තුව තියෙනවා. පෙනහැල්ලවල් තියෙනවා. අක්මාව ආමාශය තියෙනවා. බඩවැල් තියෙනවා. මේ නොඑක් දේවල් ඇතුලේ පිරීලා තියෙනවා. හැබැයි මේ කය අපි බොහොම ලස්සනයි ප්‍රසන්නයි කියලා කියන්නේ පිටපැත්තෙන් මේ හැමෙන් වැහිලා තියෙන හින්දා විතරයි. මේ හැම යම් ප්‍රමාණයකට paludu වුණොත් තුවාල වුණොත් ඒ තුවාලේ දිහාවත් බලන්න අපේ ඒ තරම් ලොකු කැමැත්තක් නැහැ. පිළිකුල් සහගත බවක් තියෙනවා. ඒ නිසා වහගෙන බැඳගෙන හුඟ වෙලාවට ඉන්නේ. පිටපැත්තෙන් දැකලා බොහොම ප්‍රිය වුණාට අභ්‍යන්තරයේ තියෙන කිසිම දෙයකට අපි ප්‍රිය නැහැ. යම් කෙනෙකුගේ බඩවැල් කෑල්ලක් කාට හරි දුන්නොත් පිටපැත්තෙන් දකින්නකොට කොයි තරම් ලෙන්ගතුකමක් දැක්කුවත් කැමැත්තක් දැක්කුවත් ප්‍රිය බවක් දැක්කුවත් ඒ පුජ්‍යලයාගේ බඩවැලින් කෑල්ලක් අරගෙන දුන්නොත් කැමතිද අතේවත් තියාගන්න? එහෙමවත් කැමති නෑ. නමුත් ගැලවිච්ච මේ හැමෙන් හැම කෑල්ලක් දුන්නොත් නැත්නම් හැමෙන් කෑල්ලක් ගලවලා දුන්නොත් කැමතිද අපි ගන්න? එහෙම ගන්න කැමතිත් නෑ. ලේ ටිකක් තියාගන්න දුන්නොත් මං වෙනුවෙන් මං එනකන් මේ ලේ ටික තියාගන්න කියලා ගන්නවද? සෙම, සොටු, කෙල, මල, මුත්‍ර මොනවා දුන්නත් ගන්නෑ. ඊටාම ලස්සනට මැදලා පිරිසිදුවට තියාගෙන හිටපු බොහෝ දෙනා වර්ණනා කරපු කවියන්ට කවිපද බඳින්න හේතු වුණ දත් හේතු වුණ කෙස් ගැලවිච්ච දතක් දුන්නොත් කාට හරි මේ ලෝකෙ බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලාගේ දන්ත ධාතුවක් ලැබෙනවා නම් ඒ පුජ්‍යලයා හිතනවා මේ ලෝකෙ මම තරම් පරම වාසනාවන්තයෙක් නැහැ කියලා. නමුත් අපේ දතක් ලබන්නත් කවුරුවත් එහෙම කැමතිද? එහෙම කවුරුවත් කැමති නැහැ.
මුලින් සඳහන් කළා වගේ කෙස් අපි කොච්චර ප්‍රිය කළාද? නොඑක් දේවල් කිව්වා කෙස් දිහා බලලා. නමුත් කෑම එකක කෙස් ගහක් දැක්කොත් කොයිතරම් පිළිකුල් කළාද අපි? එහෙම කල්පනා කරලා බලන්නකො මේ කයි කැමැති ගන්න දෙයක් තියෙනවද කියලා. හමට කැමතිත් නැහැ. මස් වලට කැමතිත් නැහැ. දත් වලට කැමතිත් නැහැ. කෙස් වලට කැමතිත් නැහැ. ශරීර අභ්‍යන්තරයේ තියෙන කිසිම දෙයකට කැමැත්තකුත් කිසිම දෙයකට කැමැත්තකුත් නැහැ. මේ ලෝකේ බොහොම පිරිසිදුයි යයි සම්මත දේවල්. අපි ආහාර පාන ගනිමු. ආහාර පිඟාන කොයිතරම් සුවඳද? කුසගිනි නැති කෙනෙකුගේ කුසගින්න වැඩි කරනවා ආහාරවල සුවඳ. උයලා හදලා ගෙනල්ලා මේසෙ උඩ තියහම අනුභව කරන්න පුදුම කැමැත්තක් තියෙනවා. හැමෝම කැමති ඒ බඳුනෙන් ආහාර බෙදා ගන්නට. හැබැයි මම බෙදාගත්ත ආහාර ටික මම අතපත ගෑවට පස්සේ තව කවුරුවකට දුන්නොත් කැමති වෙයිද ඒගොල්ලෝ ඒක ගන්න? අපි උයලා පිහලා ගෙනල්ලා වහලා තියෙන එක කවුරු හරි හොරෙන් දෙතුන් පාරක් අතපත දාලා කනවා දැක්කොත් අපි පස්සේ ප්‍රියමනාප දේ ආහාර භුක්ති විඳින්න. එහෙමනම් මේ අත ස්පර්ශය වෙච්ච සැනින් අපි ඒ ආහාරයට අකමැත්තක් දැක්වුවා. අතින් අල්ලහම ඒ තරම් පිළිකුල් වුණා. ඇනුවට පස්සේ කොච්චර පිළිකුල් වෙයිද? කටට ගත්තට පස්සේ කටේ ටිකක් වෙලා හපාපු ආහාර පිරිසක් අනුභව කරන මේසෙ මත දැම්මොත් එහෙම ඒ පුද්ගලයාට අනික් අය ප්‍රශංසා කරයිද? සමහර කෙනෙක් නැගිටලා යන්නේ ඇයි? තව සමහර කෙනෙක් අර පුද්ගලයාට හොඳටම දොස් කියයි. කේන්තිය ඉහවහා ගිහිල්ලා පාලනය කරගන්න බැරි වෙච්ච කෙනෙක් ඒ පුද්ගලයාට පහර දෙන්නත් පුළුවන්. තමන්ගේ කට ඇතුලේ කෙලත් එක්ක මිශ්‍ර වෙච්ච ආහාරයේ ඒ තරම් පිළිකුල් වෙනකොට ආහාර මාර්ගයේ දිගේ ගමන් කරලා ආමාශයට ගියපු ආහාර ඒ ආහාර පැසවන ඉන්ද්‍රියන් ඔය එකකටවත් අපි කැමති නැහැ. ජීවිත කාලයක් මගේ ශරීරයේ පෝෂණ ශක්තිය පවත්වලා මම ගිලපු හැම ආහාරයක්ම පැසවලා දිරවලා මේ ශරීරයට අවශෝෂණය කරලා එහෙම කරන්න කටයුතු කරලා දුන්න ආමාශය ඒ ආහාරවල ගුණය ඕජාව ශරීරයට උරාගත්ත බඩවැල් අපේ ජීවිතේ පවත්වන්න මොන මෙහෙවරක් කළාද? වෙන කවුරුවත් නොකරපු මෙහෙවරක් කළා. නමුත් එළියට ඇදලා දුන්නොත් අතපත ගාන්න තරම් පවා තියෙන පුදුම පිළිකුලක්. අතපත ගාන්න නෙමෙයි දකින්නත් තියෙන පිළිකුලක්. මේ පැසවන ආහාර මේ බඩවැල් දිගේ ගමන් කරලා අන්තිමට මහාන්තරයේ කෙරවල අඟල් 10ක පමණ ප්‍රමාණය ඔය ආහාර නතර වෙනවා. පැසවපු ආහාර. ඒ ශරීරයෙන් ඉවත් කරන්න. එහෙම නතර වෙලා තියෙන දේවල් වලට අපි කියන්නේ මල පහ කියලා. අසුචි කියලා. කිසිම පිරිසිදු බවක් නැහැ. හරිම දුර්ගන්ධයි ඒ කාරණාව අපි හොඳට දන්නවා. එහෙමනම් මේ කය හරියට ඇවිදින වැසිකිළියක් වගේ එක පැත්තකින්. මෙහි තිර වූ සාර වූ කිසිම දෙයක් නැහැ. අපද්‍රව්‍ය වලින්ම පිරීලා තියෙන්නේ. අපි හරියටම හිතුවොත් ටිකක් උසට බැඳපු වැසිකිලි වලක් අපි ඒකට රත්තරන් පලන්දවල මුතු මැණික් පලන්දවල මල් මාල දාලා හරියට කොයි වගේද? ඒක වැසිකිලි වලක්. මේ කය පිළිබඳව හිතලා බලන්න. ඒ වල පිරුණේ මේ කයෙන් පහවෙච්ච දේවල් වලින්. මේ කයත් එහෙමමම තමයි. රණින් රිදියෙන් මුතු මැණික් වලින් සරසලා තිබුණට බාහිර පෙනුමක් විතරයි. ඒකයි සඳහන් කළේ කෙලස් වලින් ආතුර වෙච්ච පුද්ගලයාට එදා කහවණු දහසකටත් වටිනවා වුණා මේ කය. නමුත් ප්‍රාණය නිරුද්ධ වෙච්ච කය අද නිකන්වත් වටින්නේ නැහැ.
ඇතුලේ තියෙන අපද්‍රව්‍ය ප්‍රමාණයේ සීමාව හිතාගන්න බැරි තරම්. අන්න ඒකයි කවදාවත්ම වහන්න බැරි දොරවල් 9ක් රෑ දවල් දෙකේම ඇරලා තියෙනවා. මහා කර්මාන්ත ශාලාවක් පිළිබඳව කල්පනා කරලා බැලුවත් අපද්‍රව්‍ය බහාලන දොරටු එකක් දෙකක් තියෙන්න පුළුවන්. වැඩි වුණොත් දෙකක් තුනක් තියෙන්න පුළුවන්. නමුත් බඹයක් පමණ වෙච්ච මේ පංචස්කන්ධයේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන්න හැම වෙලාවෙම දොරවල් කීයක් විවෘත කරලාද? දොරවල් 9ක් විවෘත කරලා තියෙනවා. කවදාවත්ම වහන්න බෑ. ඒ එකදු දොරටුවකින්වත් වටිනා දේවල් පිට වෙච්ච අවස්ථාවක් අපි දැක්කද? වටින දෙයක්, කැමති දෙයක්, අරගෙන ටික දවසක් තියාගන්න පුළුවන් දෙයක් එකකින්වත් පිටත් වෙන්නේ නැහැ. අනික පින්නතුනි වහගන්නත් බෑ. අපි කෙනෙකුගේ මුහුණ දිහා බලලා කියනවා හරි ලස්සනයි කියලා. නමුත් මේ අපද්‍රව්‍ය ගලාගෙන යන දොරවල් 9න් 7ක්ම කොහෙද තියෙන්නේ? 9න් 7ක්ම තියෙන්නේ ලස්සනයි කියලා කියපු මුහුණේ. අඩුතරමේ වස්ත්‍රයකින්වත් වහන්න බෑ. හැමෝටම විවෘතයි. කං සිදුරු දෙක අපද්‍රව්‍ය සමහර අයගේ ගලාගෙන එළියටම යනවා. කහ පාටට වැක්කිරෙනකොට කවුරුවත් කැමති නෑ දකින්න. ඒ හින්දා එහෙම ගලන කාලෙට ගමන් බිමන් යන්නෙත් නෑ. පුළුන් කෑල්ලක ආධාරයෙන් හිර කරලා වහ ගන්නවා. සමහර වෙලාවට හැම වෙලාවෙම එළියට නාවට හැමෝගෙම එහෙම පිටට ගලාගෙන එකපාර ආවේ නැති වුණාට ටික ටික එළියට එනවා ශරීර උෂ්ණත්වය නිසා මග වේලිනවා. වේලිලා එකතු වෙනවා කණේ. අපි නාලා ඉවර වෙලා සුද්ධ කරනවා. මාස ගාණක් පවිත්‍ර කළේ නැත්නම් කැක්කුම හැදෙනවා. කලාඳුරු පිරිලා කියලා අපි කියනවා. කවුරුවත් කැමති නෑ අස් කරලා තියාගන්න. හැම වෙලාවෙම පිරිස අතරට යනකොට රෙදි කෑල්ලක් තියාගෙන මේ S2 මුල පිහින්ද අපි හැම වෙලාවෙම වග බලා ගන්නවා. මොකද මොහොතින් මොහොත S2 මුලට අපද්‍රව්‍ය එකතු වෙනවා. සුදු පාටට එකතු වෙනවා. තව ටික වෙලාවක් පිහලා දැම්මේ නැත්තම් කහ පාටට හැරෙනවා. එතකොට හොඳටම පේනවා. තව කෙනෙක් දැක්කහම පිළිකුල්. කහ පාටට හැරිලා තියෙන එකත් පිහගත්තේ නැත්තම් බාහිර දූවිලිත් එක්ක එකතු වෙලා කළු පාට වෙනවා. ගොඩ ගැහෙනවා එතන. එහෙම දකින්න ඉස්සරලා විනාඩි 10න් 15න් අපි පිහලා දානවා. ගෙදර ඉන්නකොට සැලකිලිමත් නුනට බස් එකේ යනකොට පාසලේ ඉන්නකොට සමාජයේ ඉන්නකොට කාර්යාලයේ ඉන්නකොට විශේෂයෙන් අපි පිහ ගන්නවා. සම්ප්‍රතිශ්‍යාව වාගේ රෝග හැදුනා. ටිකක් සැර දේවල් මොනවා හරි ආහාරයට ගන්නකොට නිරන්තරයෙන් නාස්පුඩු දෙකින්ම වැක්කිරෙන්න පටන් ගන්නවා. නමුත් මිරිස් සැර වාගේ වැඩි වෙලා නාස් වලින් ගලාගෙන එළියට එනකොට ආහාර ගන්න අනික් අය දැක්කොත් ඒ අයට ඇති වෙන්නේ පුදුම පිළිකුල් බවක්. ඒ නිසා අපි අත සෝදගෙන ඇවිල්ලා හරි පිහ ගන්නවා. දන්න කෙනා රෙදි කෑල්ලක් එතන තියා ගන්නවා. අනික් අයට පේන්න දෙන්නේ නැතුව පිහිනවා. මුඛය දුගඳ හමනවා. කෙල වැක්කිරෙනවා සමහර වෙලාවට. නිින්දෙන් දන්නේම නැතුව ගලාගෙන යනවා. ඉස තියාපු කොට්ටේ පවා දුර්ගන්ධයි ඒ කෙල හැලිලා. ඉතින් කිසිම තැනකින් වටිනා කියන දෙයක් බැහැර වෙලා නැහැ. මේ කිසිම තැනක් අපි බැලුවොත් ඒ හැම තැනකම තියෙන්නේ දුර්ගන්ධයක්. සුවඳ හමන කිසිම තැනක් නැහැ. මල මූත්‍රා කරන දොරටු දෙකක් තියෙනවා. මේ ටික එකතු වෙච්චාම දොරවල් 9ක්. මේ 9 දොරින්ම ඕනෑම වෙලාවක අපද්‍රව්‍ය බැහැර වෙනවා. පිරිසක් එක්ක එකතු වෙලා බොහොම කතා බහ කර හරි සතුටින් අපි ආහාර අනුභව කරනවා. නමුත් සුවඳ හම ගිල දාපු ආහාරය බැහැර කරන්න වෙච්චාම කාටවත් නොපෙනී
හොරෙන් ගිහිල්ලා බැහැර කරලා එනවා. මේ බඹයක් පමණ කයි අඩි 3ක විතර ප්‍රමාණයක් ඇති මුඛය ගාව ඉඳලා බැහැර කරන තැනට එනකම්. ඔය මාර්ගයේ දිගේ ඔය දුරට එනකොට මේ තරම් දුර්ගන්ධයටපත් වුණා නම් ඇතුළ කොහොම ඇද්ද කියන කාරණාව හිතන්නවත් බෑ. ඒ තරම් පිළිකුල් සහගත කයක්. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතන පෙන්නන්නේ කෙලස් වලින් ආතුර වෙච්ච අයට, රාගයෙන් ලෙඩ වෙච්ච අයට, ක්ලේශයෙන් උම්මත්තක වෙච්ච අයට මේ සිරුර පේන්නේ බොහොම වටිනා කයක් හැටියට. බොහොම වටින සිරුරක් හැටියට. සමහර වෙලාවට රන් කඳක් වගේ හිතුනේ. නමුත් එය අසුචි ගොඩක්. අපේ භාග්‍යතුන් වහන්සේ ළඟට මාගන්දිය එක් කරගෙන ආපු මාගන්දියගේ අම්මයි තාත්තයි. ඇගේ රූ සපුව වර්ණනා කරලා භාග්‍යතුන් වහන්සේට කිව්වා ඒ විවාහ කරගන්න කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ඔබේ දුව අතින් තබා මගේ පාදයෙන්වත් ස්පර්ශ කරන්න මං කැමති නෑ කියලා. දඹදිවේ හිටපු ලස්සනම කාන්තාවක්. විවාහ කරලා දෙන්න බැරුව හිටියේ. ඇගේ රූපය ඒ තරම්ම ලස්සනයි. බොහෝ දෙනා ඇවිල්ලා ඇය ඉල්ලුවා. එක්කෙනෙකුට දුන්නොත් 10 ගාණක් අමනාප වෙනවා. අනික ඇගේ රූපයට ඒ කාගේවත් රූප ගැලපුණේ නෑ කියලා හිතුවා. ලස්සන තරුණයෙක්ම හොයවා හිටියා. භාග්‍යතුන් වහන්සේ දැක්කහම තමයි මේ තමයි ඇයට ගැලපෙනම මනාලය කියලා කල්පනා කළේ. අපි බුදුරජාණන් වහන්සේ එහාට වැඩියේ භාග්‍යතුන් වහන්සේ දන්නවා වැඩියහම මාගන්දියගේ අම්මයි තාත්තයි දෙන්නටම ධර්ම අවබෝධය ලැබෙනවා. හැබැයි අම්මයි තාත්තයි ධර්ම අවබෝධය ලැබනකොට දුව කොහාට පාර හදා ගන්නවද? දුව නිරේට පාර හදා ගන්නවා. ඇය නිරේට යනවා කියලා මිදෙන්න ඉන්න මව්පියෝ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ නොවැඩ ඉන්නේ. මිදෙන්න ඉන්නවා නම් කෙනෙක් ඒ අය මුදවනවා. නිරේට යන අය කොහොමත් නිරේට යනවා. නමුත් නිරයට යන අය වෙනුවෙන් මුදෙන්න ඉන්න අය මුදවන්නේ නැතුව ඉන්නේ නෑ භාග්‍යතුන් වහන්සේ. ඒ නිසායි වැඩම කළේ. මාගන්දිය භාග්‍යතුන් වහන්සේට වෛර කළා අම්මයි තාත්තයි සෝවාන් වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ කය දැකපු හැටි, මහරහතන් වහන්සේලා කය දැකපු හැටි, ප්‍රඥාව තියෙන අය මේ සිරුර දිහා දැකපු හැටි, කෙලෙස් වලින් ආතුර වෙච්ච අය මේ සිරුර දිහා දකින්න හැටි. නමුත් කොයි තරම් ප්‍රිය වුණත් ලෙඩ වෙනකොට, ජරා ජීර්ණ තත්ත්වයටපත් වෙනකොට ක්‍රමක්‍රමයෙන් තියෙන කැමැත්ත අඩු වෙලා යනවා. මරණයටපත් වුනහම කවුරුවත්ම කැමති නැහැ. ආන් ඒ තරම් පිළිකුල් කයක් දරාගෙන නමුත් පින්නතුනි මේ කාරණාව හරියටම විදර්ශනා කරගත්තේ නැති නිසා, තේරුම් අරගත්තේ නැති නිසා අපි කොයිතරම් මේ කය නිසා පව් කරගත්තද? කොයිතරම් දරුණු අකුසල කර්මයන් සිද්ධ කරගත්තද? භාග්‍යතුන් වහන්සේ 3 වෙනි සිල්පදයක් දේශනා කළා. හරියටම කරුණු නොදන්න නිසා, ධර්මයෙන් පැහැදිලි කරගත්තේ නැති නිසා, කෙලෙස් වලින් ආතුර වෙච්ච නිසා මේ භයානක සිල්පදය සමාජයේ විශාල පිරිසක් උල්ලංඝනය කරගන්නවා. 4න් 3කටත් වඩා වැඩි පිරිසක් මේ අකුසල කර්මයට ලක්ුණේ නිවැරදිව විදර්ශනාත්මකව මේ කය දිහා බලන්න බැරි වෙච්ච නිසා. ඒ අය පුංචි කාලේ ඉඳලා බණ අහන්න යොමු වෙච්ච නැති නිසා. ඒ නිසා හෙව්වෙම ඒ දේවල් දැනගත් අවබෝධ කරගත්ත කෙනා එයින් සිදුවෙන පාප කර්මයෙන් බේරෙන්න හැම වෙලාවෙම උත්සාහ ගත්තා. මොකද ඒක කොයිතරම් භයානකද? ඒ කාරණාව මනාව පැහැදිලි කරලා තියෙන්නේ ඉසිදාසි. තව කරුණු පැහැදිලි කරපු අය ඉන්නවා. නමුත් ඉසිදාසි මනාව පැහැදිලි කළා පෙර භවයක රංකරුවෙක් වෙලා ඉපදිලා හිටපු කාලේ හොඳට ධනය තිබුණා. ඒ ධනය වියදම් කර කර ඔහු වැරදි කාම සේවනයේ යෙදුණා.
ආන් ඒකේ ප්‍රතිඵල පස්සේ රහත් වුණාට පස්සේ දේශනා කරනවා මම මේක නිසා කොච්චර විඳෙව්වද කියලා. නිරයේ ඉපදිලා විඳින දුක්වල සීමාවක් නැහැ පින්නතුනි. නමුත් ඇය සඳහන් කරනවා නිරයෙන් මිදලා තිරිසන් ලෝකෙට ආවා. මං වඳුරෙක් වෙලා ඉපදුනා. වඳුරු අම්මගේ බඩෙන් ඉපදුනාට පස්සේ වඳුරු නායකයා බැඳිරිට කියනවා මගේ පුතා බලන්න ඕනේ කියලා. ගෙනල්ලා ළඟට දුන්නාම හඬ හඬා ඉන්න වෙලාවෙම පුරුෂේන්ද්‍රිය කඩලා කනවා. ඒ නිසා මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා එළුවෙක් වෙලා ඉපදිනවා. එළුවෙක් වෙලා ඉපදිලා ගමේ මිනිස්සු එළුවා ශක්තිමත් වෙන්න ඕනේ කියලා එළුවගේ බීජ ඉවත් කරනවා. එළුවා ශක්තිමත්ව හැදෙනවා. 12 අවුරුද්දක් ගම්දරු එළුවගේ පිටේ නැගලා යනවා. 12 අවුරුද්දක්ම බර උස්සන්න වුණා. නමුත් ඒ රහත් මෙහෙණින් වහන්සේ සඳහන් කරනවා මගේ බීජ ඉවත් කරපු තැන පණුව හැදුනා. පණුව කන වේදනාව මට හොඳටම තිබුණා. කාම සම්පතක් තිබුණේ නැහැ. එහෙන් පණුව කනවා මෙහෙන් බර අදින්න ඕනේ. මං එහෙම දුක් විඳලා මැරිලා ගියා. මැරිලා ගිහිල්ලා මං ගොනෙක් වෙලා ඉපදුනා. එදත් ශක්තිමත් කරන්න මගේ බීජ අයින් කළා. මට කුඹුරු හාන්න සිද්ධ වුණා. මට බර අදින්න සිද්ධ වුණා. අනන්ත දහ දුක් විඳා. ඒ වැරදි කාම සේවනයේ ප්‍රතිඵල. එහෙම කරුණු පැහැදිලි කළා. පින්නතුනි අපි හොයන ඒ සැපේ මේ පිළිකුල් කයත් එක්ක මේ තරම් දුක් විඳින්න තරම් වටිනවද ඒ කාරණාව? ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේ සාමාන්‍ය මිනිස්සුන්ට සම්මාචාරයේ තහනම් නොකලත් මිත්‍යාචාරයේ භාග්‍යතුන් වහන්සේ තහනම් කළා. සම්මාචාරයෙන්ුත් වළකින්න පුළුවන් නම් අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. නමුත් මිත්‍යාචාරයෙන් වැළකින එක හරි වටිනවා. ලෝක පැවැත්මට සම්මාචාරයක් තියෙනවා. කය පිළිබඳව හොඳටම අවබෝධ කරගත්තා නම් දැනගත්තා නම් මේ වාගේ වැරදි වලින් හරියට අත මිදෙනවා. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙනවා. මේ ගැඹුරු දහම් කරුණ බොහෝම දීර්ඝව සාකච්ඡා කරන්න තියෙන කරුණක්. නමුත් යම් ප්‍රමාණයකට මේ කාල සීමාව තුළ අපි සාකච්ඡා කළා. අපි පෝෂණය කරන මේ කය අපි ප්‍රඥාව පාවිච්චි කරලා යහපතට යොදවන්න ඕනේ. නැත්තම් හැම වෙලාවෙම අයහපතට යන්න උත්සාහ කරනවා. ප්‍රඥාව පාවිච්චි නොකරපු හැමතැනම යමක් හරියට කල්පනා නොකළ හැමතැනම බණ ඇහුවේ නැති හැමතැනම මේ ජීවිතේ අපිට වරදිනවා. ආන් ඒ නිසා මනාව ධර්ම ශ්‍රවණය කරලා කුසල් අකුසල් දැනගෙන කයේ ස්වභාවය දැනගෙන කෙසේ වෙතත් මේ සියල්ලම රඳවගෙන ඉන්න මේ කය හරියට පාවිච්චි කළොත් සුගතියට යන්න පුළුවන්. වැරදියට පාවිච්චි කළොත් දුගතියේ දොර අරිනවා. මේ කය මුල් කරගෙනමයි නිවන් දකින්නත් පුළුවන්. ආන් ඒ නිසා මනාව කරුණු අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර යන්න අවස්ථාව උදා කරගන්න අපි හැමෝම ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ආන් ඒ ප්‍රඥාව දියුණුවෙන් දියුණුවට පත් කරගන්න මනා අවබෝධයක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන් අපිට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.